ජාතික ජනබලවේගයේ නියෝජනය කරන සාහිත්‍යවේදී විශ්වවිද්‍යාල ආචාර්යවරු ඒ වගේම දේශපාලන පක්ෂ නියෝජනය කරන සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලුනාගේම අවසරයි. විශාල වර්ෂාවක් මැද්දේ මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් දුව දරුවන්ගේ අවසරයි. ඒ වගේම දුෂ්කර රාජකාරියක නිරත වෙමින් මේ අවස්ථාවට ආරක්ෂාව සපයන අපේ පොලිස් නිලධාරී මහතුරුන්ගේ මාධ්‍යවේදී හිතවදියන් ඇතුළු සියලු දෙනාගේ අවසරයි. දැන් අපි කවුරුත් දන්නවා නොවැම්බර් මාසේ 16 වෙනිදාට ජනාධිපති ඡන්දෙට දින තීන්දුව කරලා තිබෙනවා. මේ නොවැම්බර් මාසේ 16 වෙනිදා පැවැත්වෙන ඡන්දෙදී මේ රටේ ජනතාව කවර ආකාරයේ තීන්දුවක් ගත යුතුද? ඒ මොකද දැන් ජනතාවට අවස්ථාවක් ලැබිලා තිබෙනවා නව පාලකයෙක් නව පාලනයක් ගොඩනගා ගන්න. හැබැයි මේක ජනතාවට ආපු පළමු අවස්ථාව නෙවෙයි. 1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගියපු දවසේ සිට අවුරුදු 71ක විවිධ අවස්ථාවල නව පාලනයන් තෝරාපත් කරගන්න නව පාලකයෙක් තෝරාපත් කරගන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ජනතාව අවස්ථා ගණනාවකදී ඡන්දේ පාවිච්චි කරලා ආණ්ඩු පෙරළලා තිබෙනවා. ආණ්ඩු ගෙනල්ලා තිබෙනවා. නායකයෝ මාරු කරලා තිබෙනවා. නායකයෝ ගෙනල්ලා තිබෙනවා. හැබැයි අවුරුදු 70ක තිස්සේ ආපසු වෙරලා බැලුවොත් රටට සිද්ධ වෙලා තිබෙන්නේ කුමක්ද? රටක් හැටියට මුහුණ දී හැකි සියලු වර්ගයේ අතුරු අන්තරාකාරී තත්වයන්ට අපේ මාතෘ භූමිය මුහුණ දී තිබෙනවා. ජනතාවක් හැටියට සිදුවිය හැකි සියලු වර්ගයේ අන්තරාකාරී තත්වයන්ට අපේ රට අපේ ජනතාව මුහුණ දී තිබෙනවා. දැන් මොකක්ද වෙන කළ යුතු වන්නේ? අපි තමුන්වහන්සේලාට ආරාධනා කරන්නේ අවුරුදු 71 මේ විනාශකාරී ගමන වෙනස් කිරීම සඳහා නොවැම්බර් මාසයේ 16 වෙනිදා වැදගත් බලවත් තීන්දුවක් ගමු කියන ආරාධනය අපි තමුන්වහන්සේලාට කරනවා. වැදගත් තීන්දුවක්. එයි මේ අවුරුදු 71 දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම් මේ රට අවුරුදු 37ක් පාලනය කරලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධාන අවුරුදු 34ක් පාලනය කරලා තිබෙනවා. ස්වල්ප කාලයක් නෙවෙයි දශක 3කට වඩා වැඩි මේ පක්ෂ දෙක වෙන වෙනම රට පාලනය කරලා තිබෙනවා. ඒ වගේ මේ පක්ෂ දෙක එකතු වෙලා රට පාලනය කරලා තිබෙනවා. එක පක්ෂයක කට්ටිය අනිත් පැත්තට පැනලා ඒ පැත්තේ කට්ටිය අනිත් පැත්තට පැනලා ඒ විදිහට රට පාලනය කරලා තිබෙනවා. හැබැයි අවුරුදු 71 පුරාම අපිට ඔප්පු කරලා තිබෙන අසාර්ථකභාවය. දැන් 2015 මේ රටේ ජනතාව මැදිහත් වෙලා එතෙක් තිබුණු රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව බිඳවට්ටලා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් හැදුවා. ජනතාව හිතුවලු පාලනයක් හැදුවා කියලා. හැබැයි මොකද්ද වුනේ? මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, മന്ത്രിවරු 53ක් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ. නිමල් සිරිපාල මහින්දගේ ආණ්ඩුවේ ඇමති, රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති. දයාසිරි මහින්දගේ ආණ්ඩුවේ මහ ඇමති, රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති. දුමින්ද සිල්වා රනිල්ගේ ආණ්ඩුවේ ඇමති, මහින්දගේ ආණ්ඩුවේ ඇමති, රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති. ලසන්ත ලගියවන්න මහින්දගේ ආණ්ඩුවෙත් ඇමති, රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති. අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් යාපා මේ ආදි විශාල ප්‍රමාණයක් රනිල්ගේ ආණ්ඩුවෙත් මහින්දගේ ආණ්ඩුවෙත් ඇමතිවරු. 2015 ආණ්ඩුවක් හැදුවා කියලා කිව්වට පරණ සෙට් එකම තමයි ආය ආණ්ඩුව. ආණ්ඩුවක් හදලා නේ. දැන් ආයේ මොකද වෙලා තිබෙන්නේ? බැරි වෙලාවත් මේ ජනාධිපති ඡන්දයේදී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරනවා කියලා උපකල්පනය කරොත් ආණ්ඩුව කවුද?
රනිල්ගේ ආණ්ඩුව එන්නේ. රනිල්ගේ ආණ්ඩුව ඇමති නිමල් සිරිපාල. ඒ ආණ්ඩුවෙත් ඇමති නිමල් සිරිපාල. රනිල්ගේ ආණ්ඩුව ඇමති අනුරයාපා. ඒ ආණ්ඩුවෙත් ඇමති අනුරයාපා. රනිල්ගේ ආණ්ඩුව ඇමති සුසිල් ප්‍රේමජයන්ත. ඒ ආණ්ඩුවෙත් ඇමති සුසිල් ප්‍රේමජයන්ත. රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති SP. ඒ ආණ්ඩුවෙත් ඇමති SP. ඉතින් ජනතාව ආණ්ඩු මාරු කරලා. ආණ්ඩු මාරු කරලා නෙවෙයි තිබෙන්නේ. ආයේ ඒ කණ්ඩායම් බලයට ගෙනල්ලා තිබෙන්නේ. මේ ළඟදී මම බලාගෙන අනුරාධපුරයේ රැස්වීමේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා මේ ආණ්ඩුව කුසකර්මාන්තේ මුළුමනින්ම විනාශ කරා කියලා. දුමින්ද දිසානායක වේදිකාවේ ඉඳන් අප්පුඩි ගන්න. මිනිහා තමයි යමති. මොකද වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුව ප්‍රවාහන පද්ධතිය මුළුමනින්ම විනාශ කරා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා කියනකොට නිමල් සිරිපාල අප්පුඩි ගන්නවා. එයා තමයි යමති. මොකද වෙලා තියෙන්නේ? මේ ඒ පුද්ගලයන් එහෙට මෙහෙට මාරු වෙවි රංචුවක් අපේ රට පාලනය කරනවා. අපි තමුන්වහන්සේලාට ආරාධනා කරනවා. නොවැම්බර් මාසේ 16 වෙනිදා අපි බලවත් තීන්දුවක් ගමු. මේ රට නව දිශාවකට නව ප්‍රවේශයකට මාරු කරන තීන්දුව අපි නොවැම්බර් මාසේ 16 වෙනිදා ගමු. ඇයි මේ රට හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධාන වලට අවුරුදු 34ක් හදන්න බැරි වෙච්ච ආණ්ඩුව. එක්සත් ජාතික පක්ෂය ඇතුළු සන්ධාන වලට අවුරුදු 37ක් හදන්න බැරි වෙච්ච ආණ්ඩුව. රට ආයෙ හදයිද? ඇත්තටම තමුන්නාන්සේලා ඔය එක්සත් ජාතික පක්ෂයේ කවුරු හරි ඇවිල්ලා ඡන්දෙ ඉල්ලුවොත් රට හදනවා කියලා මේ අවුරුදු 5 මොකද කරේ කියලා අහනවා. ආයෙ හදනවා කියන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කවුරු හරි ඇවිල්ලා රට හදන්න ඡන්දෙ ඉල්ලුවොත් අවුරුදු 10 මොකද කරේ කියලා අහනවා. හැමදාමත් ඇවිල්ලා රට හදන්න ඡන්දෙ ඉල්ලනවා. ඒ විතරක් නෙවෙයි හැමදාමත් කියනවා ජාතියේ නේද අවසාන අවස්ථාව මේ වෙලාවේ වරද්දාගත්තම හැමදාම කියනවනේ. හැමදාම ඔකට රැවිట్లా වරද්දාගෙන තිබින්නේ. ඒ නිසා දැන් අපි හොඳ තීන්දුවක් ගමු. මොකද තීන්දුව? මේ රට හදන තීන්දුව. මේ රට හදන්න ඕනෑම රටක් හදන්න ආර්ථික ප්‍රතිපත්ති, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී ප්‍රතිපත්ති පිළිබඳව අපිට විවාද තියෙන්න පුළුවන්. අපිට සංවාද තියෙන්න පුළුවන්. හැබැයි ඕනෑම රටක් හදන්න විවාදයකින් සංවාදකින් තොරව අපි හැමදෙනාමටම එකඟ විය හැකි ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. එක රටක් හදන්න නම් නීතියේ විධානය ආධිපත්‍යයේ නිසි පරිදි තහවුරු වෙන්න. ලෝක දියුණු වෙච්ච හැම රටක් සංවර්ධන වෙච්ච හැම රටකම නීතියේ විධානයේ ආධිපත්‍යය සාධාරණ ලෙස ස්ථාපිත වෙලා තිබෙනවා. රටක් ගොඩනගන්න බෑ නීතිය කඩාවට්ටලා. රටක් ගොඩනගන්න බෑ විනයක් නැතුව. රටක් ගොඩනගන්න බෑ පොලිසිය බය කරලා. රටක් ගොඩනගන්න බෑ අධිකරණ වලට කට්ටි පෙනලා. රටක් ගොඩනගිය හැකි වන්නේ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමෙන් පළමු කරුණ. කාර්ද කළ හැකි වන්නේ කාර්ද කරන්නේ. අපි ඔයගලට එක සහතිකයක් දෙනවා. මේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය තිත්තට ක්‍රියාත්මක වන රාජ්‍යයක් අප විසින් නිර්මාණය කරනවා. අද කොහොමද? අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ධනය බලය තියෙන අයට ආරක්ෂාව. දුප්පත් දුබලයට දඬුවම. ඕගොල්ලෝ වැලිකඩ බන්ධනාගාර ගාවට සිරකරුවන් බලන්න එන දවසට ගිහලා බලාගෙන ඉන්න. කවුද සිරකරුවන් බලන්නේ? සාමාන්‍ය අම්මා තාත්තා සිරකරුව බලන්න එනවා. ඒගොල්ලන්ගේ පන්තිය ඉරේ යන්නේ නැහැ. ධනවත් බලවත් අය ඉරේ යන්නේ නැහැ. අපි පොලිසිය මහතුරුගෙන් අහලා බලන්න. දැන් අහන්න යන්න එපා. අහලා බලන්න. ධනවත් බලවත් කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. පොලිසිය මහතුරු ගන්නවා අල්ලනකොටම ධනවත් බලවත් අත්තරලා දානවා. මොකටද මහන්සි වෙන්නේ කියලා. ඇයි? අද නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ධනවත් බලවත් අයට එක ආකාරයකට දුප්පත් දුබල අයට තව ආකාරයකට. ඒ නිසා හැම දිනකටම සාධාරණ ලෙස නීතිය ස්ථාපිත කරන රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි. එකඟ නැද්ද කවුරුත් ඒකට? ඒක ඕන නැතරට හදන්න. හැබැයි මේක කියන්න පුළුවන්ද මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වේදිකාවේ කාට හරි අවිලා කියන්න පුළුවන්ද නීතියේ විධානයේ ආධිපත්‍ය සහිත රටක් හදනවා කියලා? කියනකොටම වේදිකාව දිහා බලන්න. වැලිකඩ ඉන්න ඕන ගොඩක් කට්ටිය වේදිකාවේ. වැලිකඩ ඉන්න අය වේදිකාවේ තියාගෙන කියනවා
නීතිය සහ විධාන ආධිපත්‍ය රටක් හදනවා කියලා. එක්සත් ජාතික පක්ෂේ සජිත් ප්‍රේමදාසට අවිලා කියන්න පුළුවන් ද නීතිය විධාන සහිත රටක් හදනවා කියලා. එයා කියන්නේ මම හොරකම් කරලා නැහැ. මම වංචා කරලා නැහැ. මම අනේ සෙට් එක හොරකම් කරාද නැද්ද කියලා කියන්නේ. ඒකනේ වැදගත්කම තියෙන්නේ. මොකද මමලට රට හදන්න බෑ. සජිත් ප්‍රේමදාසට අවිලා කියන්න පුළුවන් ද නීතියේ විධානයේ ආධිපත්‍ය සහිත රටක් හදනවා කියලා. එක ප්‍රශ්නයක් අහන්න ඕන. රනිල් වික්‍රමසිංහ තාම එළියේ ඇයි කියලා. මේගොල්ලන්ට කවදාවත් නීති විධානයේ ආධිපත්‍ය රටක් හදන්න බෑ. ඒ හැදියා කියවන්නේ කාටද? අපරාධ වලට හවුල් නොවු අයට විතරයි නීතියේ විධානයේ ආධිපත්‍ය සහිත රටක් හදන්න පුළුවන්. සාහතික වශයෙන් ඒ රට අපි නිර්මාණය කරනවා අපට දෙන්න අවස්ථාවක්. දෙක වංචාව දූෂණය නාස්තියන්තර පාලනයක් අවශ්‍යයි. රටක් ගොඩනගන්න. රටේ මහජනගේ ධනෙ මහා භාණ්ඩාගරයට එන ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන පාලකයෝ ඉන්න ඕන. කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලකයෝ ඉන්නවා නම් රටක් ගොඩනගන්න බෑ. ගෙදර ගෘහමූලිකය ලැබෙන පඩිය හොරකම් කරනවා නම් ලැබෙන පඩිය නාස්ති කරනවා නම් ඒ ගෙදර බංකොලොත් ගෙදර බවටපත් වෙනවා. රටේ පාලකයෝ භාණ්ඩාගාරයට ලැබෙන ධනෙ හොරකම් කරනවා නම් භාණ්ඩාගාරයට ලැබෙන ධනෙ නාස්ති කරනවා නම් රටක් හදන්න බෑ. එන රටක් හැදීමේ දෙවෙනි කරුණ තමයි වංචාව දූෂණයේ නාස්තියෙන්තර පාලනයක් අවශ්‍යයි. කාටද හදන්න පුළුවන්? වංචාවේ දූෂණයේ නාස්තියෙන්තර පාලනයක් හදන්න පුළුවන් කාටද? බැරි වෙලාවත් මහින්ද රාජපක්ෂ මහත්තයා කට්ටිය ඇවිල්ලා කිව්වොත් වංචාවෙන් දූෂණයෙන්තර පාලනයක් හදනවා කියලා නෙළුම් කුලන කියන්නේ ඒ ඇති. වෙන මුත් කියන්න එපා. මේ අලුත් එකනේ කෝටි 200යි. එක්සත් ජාතික පක්ෂයෙන් ඇවිල්ලා කිව්වොත් වංචාවෙන් දූෂණයෙන්තර රටක් හදනවා කියලා මහ බැංකුව තියෙන කොහෙද කියලා අහන්න. ඒ ඇති. ඒගොල්ලන්ට හදන්න බෑ. ඒගොල්ලෝ මහා වංචාවේ දූෂණයේ යෙදුණු අය. ඒගොල්ලෝ මහ ජනක ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන අය. නාස්තිකාරයෙකුට වංචනිකයෙකුට නාස්තිකාර පාලනයකට වංචනික පාලනයකට රටක් ගොඩනගන්න බෑ. රටක් ගොඩනගන්න නම් වංචාව දූෂණයෙන්තර පාලනයක් සහ නාස්තියෙන්තර පාලනයක් තියෙන්න ඕන. අපි යන්න ඒ රට ගොඩනගන බවට ඔයගොල්ලන්ට සහතිකයක් දෙන්න. මේ වේදිකාවෙන් කිසිවෙක් අපිට අහුම්කම් දෙන ඔබ ඇතුළු අපි කිසිවෙක් මහජනක දේපල හොරකම් කරපු මිනිස්සු නෙවෙයි. මහජනක දේපල නාස්ති කරපු මිනිස්සු නෙවෙයි. අපි කුසිකර්ම අමාත්‍යාංශය බාර ගන්නකොට ඒක කුසිකර්ම ඇමතිවරයාට මම ගිහින් මම අමාත්‍යාංශයට යනකොට ලේකම්තුමා ගිහිල්ලා මට පෙන්නුවා ඇමතිවරයාගේ වාහන ටික. බලනකොට මට හිතුණා අමාත්‍යාංශයකට දාවේ කාර් සේල් එකට දාවේ කියලා. අපි මොකද කරේ? සියලු වාහන එක වාහනයක් තිබුණා. වෙඩි නවතින රථයක්. ස්පීඩ් සානක පාවිච්චි කරපු මට කලින් කුසිකර්ම ඇමති වෙලාවේ ලීටරයට කිලෝමීටර 5යි දුවන්නේ ඒ රථය අරගෙන යනවා. හරිනම් තෙල් බවුසරිකුත් ගෙනියන්න ඕන වාහනෙත් එක්ක. අපි ඔක්කොම ගිහලා ජනාධිපති ලේකම් ගෝල් පේස් පිට්ටනිය පෙළගස්සලා ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දුන්නා මේවා එපා. එහෙම රට පාලනය කරනවා. ඇමතිවරයාට ලැබෙච්ච මුදල් ඉතුරු කරලා වෙන මොකද මේ ඇමතිවරයාගේ වැය ශීර්ෂය. ඒ කියන්නේ අයවැය ලේඛනයෙන් පාර්ලිමේන්තුවෙන් ඇමතිවරයාට වැය ශීර්ෂයක් වෙන් කරනවා. ඒ වැය ශීර්ෂය ඉතුරු කරලා දොර දෙකේ බස් දෙකක් අරන් දැම්මා. කුසිකර්ම අමාත්‍යාංශ සේවකයන්ට මිරිස්වත්තේ ඉඳන් බත්තර මුල්ලට එන්නත් දෙහිවල ඉඳන් බත්තර මුල්ලට එන්නත් අදත් ඒ බස් දෙක දුන්නා. කොහෙන්ද? ඇමතිවරයාගේ වියදම් නාස්තිය නතර කරලා අපි සතුට තිබුණු සියලු ආයතන අපි ලාභ කරා. මිල්කෝ ආයතන අපි බාර ගන්නකොට මිලියන 50ක බැංකු අයිරාවකින් දීවි. මාස 14ක් අපි පාලනය කරලා එළියට එනකොට මිලියන 200ක ස්ථාවර තැන්පතුවක් තිබ්බා. ඕඩියකින් දීපු මිල්කෝ ආයතන මිලියන 200ක ස්ථාවර තැන්පතුව. එයි නාස්තිය නතර කරා. ලංකාවේ පළවෙනි වතාවට මිල්කෝ ආයතනය කිරි දීපු ගොවියන්ට බෝනස් ගෙව්වා. ඒ මිල්කෝ ආයතනයේ ලාභයි. ලාභයෙන් පංගුවක් අයිති වෙන්න ඕන කිරි දීපු ගොවියන්ට. එනිසා ගොවියන්ට නැවත බෝනස් ගෙව්වා. දීපු හැම කිරි ලීටරයකටම රුපියල් 1.75 ගානේ ආපහු දුන්නා. නැවත දුන්නා. ඒ ලාභයි. අද විකුණපු කිරි ටිකට සල්ලි දෙන්න බැරුව මිල්කෝ ආයතනය අද දඟලනවා. මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ?
නාස්‍ය නතර කරොත්, හොරකම් නතර කරොත්, කාර්යක්ෂම කරොත් මේ රට ගොඩ නගන්න පුළුවන්. නිසා හොරකම නාස්‍ය නතර කරන්න රටක් ගොඩ නගන්න. ඒ නිසා අපි එක හොරකම නතර කරනවා. දෙක හොරකම් කරලා තියෙන ආත්පත් කරගෙන තියෙන සියලු දේපල යලි පවර ගන්නවා. ඒකත් මම කියනවා. පවර ගන්න ඕනේ නැද්ද? රවි කරුණාක මහත්තයට තමන්ගේ වැටුපින් තමන්ගේ ව්‍යාපාර වලින් එකතු කරගත්තු ධනය එයාට තියාගන්න පුළුවන්. ඊට අමතරව මහජනයාගෙන් හොරකම් කරපු ධනය සියල්ල යලි පවර ගන්න පාලනයක් අපි නිර්මාණය කරන්න මේ රටේ. මහින්ද රාජපක්ෂ මහත්තයට මැද මුලනේ කුඹුරේ ජනාධිපතියට ලැබුණු වැටුපෙන් ඒ ආදායම තියා ගැනීමට යට යුක්ති සහගත අයිතියක් තිබෙනවා. හැබැයි නෙළුම් කුළුණ කෝටි 200 ආපහු ගන්නවා. එපාද? රණ්ඩු රනිල් වික්‍රමසිංහ මහත්තයට බණ්ඩාරවැල තේවත්තෙන් කුරුණෑගල පොල්වත්තෙන් ලැබෙන ආදායම තියාගන්න පුළුවන්. හැබැයි මහ බැංකුවෙන් ගහපු ටික ආපහු ගන්නවා. එපාද? රණ්ඩු අපි පාලනයක් හදන්නේ කාගේවත් පරිගන්න නෙවෙයි. කාටවත් වෛරයෙන් නෙවෙයි. හැබැයි මේ යුක්ති සහගත කරුණු ජනතාවගෙන් අත්පත් කරගෙන තියෙන දීපල යලි පවර ගන්න. මොකද කරන්නේ? ඉස්සරලම මාස දෙකක කාලයක් ප්‍රකාශයට පත් කරනවා හොරකම් කරපු ඇවිල්ලා ආපහු බාර දෙන්න පුළුවන්. ඒකත් හොඳයි. කරදරයක් නෑ. බාර දුන්නාම රිසිට් එකක් දෙනවා මෙච්චර දුන්නා කියන. බාර නොදුන්නොත් නැවත ඒ දේපල අත්පත් කරගන්න පාලනයක් අපේ රටේ අපි නිර්මාණය කරන්න. අත්පත් කරගන්න. හොරකම නතර කරන්න ඕන. හොරකම් කරපු දේපල පවර ගන්න ඕන. අපි ගොඩාක් අපේ දැන් වසන්ත සහෝදරිය අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරා. ඒතර ගොඩක් අය අපෙන් අහනවා ඕව කරන්න සල්ලි කොහෙන්ද? සල්ලි ඔය තියෙන්නේ. බය වෙන්න එපා. මේ රට අවුරුදු 5කින් ගොඩනගන්න සමත් වෙන ධනයක් මේ රටේ තියෙනවා. ඒ ධනෙ තියෙන ආණ්ඩුව භාණ්ඩාගාරය නෙවෙයි. ඒ ධනෙ තියෙන ජනතාව ගාව නෙවෙයි. ඒ ධනෙ තියෙන්නේ ඉතා කුඩා 14ක් මේ ධනෙ එක්රැස් කරගෙන තමන්ගේ දේපල ගොඩ ගහගෙන තිබෙනවා. අන්න ඒ ප්‍රමාණවත් මේ රට ගොඩ නගන්න. ඊළඟ නාස්‍ය නතර කරනවා. මොනතර නාස්‍ය කරනද මේ රට? හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්නත් අපි නාස්ති කරනවා. හේමා ප්‍රේමදාස මැතිණි, ප්‍රේමදාස මහත්තයාගේ බිරිඳ හැටියට, හිටපු ජනාධිපතිගේ ආර්යාව හැටියට ඇයට විශ්වාසව ආණ්ඩුවෙන් ගෙයක් දීලා තියෙනවා, ආණ්ඩුවෙන් වාහන දෙනවා, ආණ්ඩුවෙන් ආරක්ෂාව දෙනවා, ආණ්ඩුවෙන් කාර්ය මණ්ඩලයක් දෙනවා, ආණ්ඩුවෙන් තෙල් දෙනවා, ආණ්ඩුවෙන් පඩි දෙනවා. දෙන්න ඕනද? චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට කොළඹ ටොරින්ටන් නිදහස් චතුරස්‍ර ගාව විශාල ගෙයක් ලබා දීලා තිබෙනවා, කාර්ය මණ්ඩල දෙනවා, වාහන දෙනවා, තෙල් දෙනවා, පඩි දෙනවා, ආහාර වියදම් දෙනවා, ආරක්ෂාව දෙනවා. මහ ජනක ජන විශාල ප්‍රමාණයක් නාස්ති වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයට හිටපු ජනාධිපතිවරු හැටියට විජේරාම මාවතෙන් විශාල ගෙයක් දීලා තියෙනවා. ඒකේ දීපු වෙලාවේ ඒක ප්‍රතිසංස්කරණය කරන්න කියලා ලක්ෂ 200ක් දුන්නා. ඒකේ ප්‍රතිසංස්කරණය කරන්න. නැවත ඒකේ නඩත්තු කරන්න ආරක්ෂාවට, කාර්ය මණ්ඩලයට, ආහාර පාන වලට, වාහන වලට, තෙල් වලට මහ ජනක ධනෙ නාස්ති කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා යන්න කලින් ගෙයක් තියාගෙන තියෙනවා. හරිද? යන්න කලින් ගෙයක් හදාගත්තා. මම දැක්ක වටිනාකම කෝටි 800යි. එයා ජනාධිපති වුණාම ජනාධිපති මන්ත්‍රී එන ජනාධිපතිට බාර දෙනවා. ඉන්න ගෙදර එයා තියාගන්න. එයා යන්න කලින්ම ගෙය හදාගත්තා. ආණ්ඩුව සල්ලි දෙන්න ඕනද මේක? හිටපු ජනාධිපතිවරුන්ගේ සියලු වරප්‍රසාද සියල්ල කපහැරලා ඒවා යලි ආණ්ඩුවට පවර ගන්නවා. පුළුවන් නම් කියන සජිත් ප්‍රේමදාස මහත්තයා එයා ජනාධිපති වුණාම අම්මාගේ දීමනා කපනවා කියලා කියන තමයි සිය මෑණියන්ගේ. ගෝඨාභය රාජපක්ෂ පුළුවන් නම් කියන්න එයා ජනාධිපති වුණාගේ අයියාගේ දීමනා කපනවා කියලා. පුළුවන් නම් කියන්නේ. අපි කපනවා මේවා. කපලා තරහක් නෙමෙයි. ඒගොල්ලන්ට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් තියෙනවා. ඒගොල්ලෝගේ දරුවෝ ඉන්නවා, දරුවෝ සලකයි. දරුවෝ සලකන්නේ නැත්නම් ආදායම් මාර්ගයක් නැත්නම් සමාජ ආරක්ෂණ අරමුදලෙන් දීමනාවක් දෙනවා ජීවත් වෙන්න. ඒක සාධාරණයි. ඊට අමතර සියලු වියදම් ආණ්ඩුව කපා හරින්න. රටක් හදන්න ඕනේ එහෙම. ඒ විතරක් නෙවෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් කප්පාදු කරන බවට අපි ඕගලන්ට සහතික දෙන එකත් කපනවා. මහජනයාගේ ධනෙ අවුරුදු 5 පාර්ලිමේන්තුවට ගියාට පස්සේ
ඇති තරමට ඒ බලය උපයෝග කරගෙන ධනෙ එක්රස් කරලා ගෙදර ගියාට පස්සේ පඩි ගෙවන්න ඕනද නෑ රටේ නාස්තිය නතර කරන්න ජනාධිපතිවරයාගේ රට වටේ මාලිගා තිබෙනවා අනුරාධපුරයේ තියෙනවා නුවරඑළියේ තියෙනවා නුවර තියෙනවා උඩවලවේ තිබෙනවා යාපනයේ තිබෙනවා පාසිකුඩාවල එකක් හදන්න ගියා රට වටේ ජනාධිපතිවරුගේ මන්දිර තිබෙනවා සමහර මන්දිරවල ජනාධිපතිවරයෙක් රැයක් නිදාගෙන නැහැ එක රැයක් නිදාගෙන නැහැ අවුරුද්දටම හැබැයි බුර කරන්න 200ක් විතර ඉන්නවා වත්ත සුද්ධ කරන්න 100ක් විතර ඉන්නවා ගේ සුද්ධ කරන්න 50ක් විතර ඉන්නවා උයන්ඩ පියන්ඩ 7ක් 8ක් ඉන්නවා මේ කාර්ය මණ්ඩල මාස්පත නඩත්තු කරනවා හැබැයි එක රැයක් අවුරුද්දකට ජනාධිපතිවරයා නිදා ගන්න නැහැ ගෙවල් වල සමහර ඒවා මහජනක ධනෙ ඒ මන්දිර සියල්ල යලි පවරගෙන ජනාධිපතිවරයාගේ සුවපහසුව වෙනුවට ඒවා ගැළපෙන පරිදි සමහර ඒවා සංස්කෘතික මධ්‍යස්ථාන කරනවා සමහර ඒවා සංචාරක මධ්‍යස්ථාන කරනවා නුවරඑළිය ඉතා හොඳ සංචාරක මධ්‍යස්ථානයක් කරන්න හොඳ ආදායමක් ලබන්න නුවර මාලිගාවට එහා පැත්තේ තියෙන මාලිගාව හොඳ ආදාය මාර්ග බවටපත් කරන්න යාපනයේ අලුතෙන්ම හැදුවේ ඇඹිලිපිටිය අලුතෙන්ම හැදුවේ විශාල ආදාය මාර්ග බවට පත් කරන්න පුළුවන්. ඒ නිසා ජනතාවට බර දීලා තියෙන නාස්ති අපි නතර කරනවා. අඩුම තරමේ අපි එක සහතිකයක් දෙනවා. ජනාධිපතිවරයාගේ වැය සීරිසය 90%කට වඩා වැඩි ප්‍රමාණයකින් කප්පාදු කරනවා. 90%ක්. මොකද සමහර දවස්වල ජනාධිපතිවරයා දවසක මෙතන කෝටි 7යි. මේ රටේ ජනාධිපතිවරයෙක් නඩත්තු කරන්න දවසකට කෝටි 7ක් වේදම් කරන්න ඕන. ඒ නිසා මේ සියල්ල නතර කරනවා. හොරකම නතර කරනවා නාස්තිය නතර කරනවා ඒක තමයි රට ගොඩ නැගීමේ දෙවෙනි කුළුණ රට ගොඩ නැගීමේ තුන්වෙනි කුළුණ මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය දැන් විශාල සාද ආందోලනයේ තුඩු දී තිබෙන ආරක්ෂාව අපිට ආරක්ෂාවේ තර්ජනය තියෙන කොතනද අපිට විදේශීය ආක්‍රමණ හමුදාවක් අපේ රට අත්පත් කරගන්නව වර්ගයේ තර්ජනයක් මේ වෙලාවේ නෑ එහෙම නැත්නම් LTD සංවිධානය වැනි විධිමත් හමුදා යාන්ත්‍රණයක් හදලා ජෙනරල්ලා ජෙනරල්ලා කර්නල්ලා නේද මේජර්ලා පත් කරපු Tamanටම බලවත් වූ බලපදේශ තිබෙන කාලතුවක්කු තිබෙන මුහුදු බලකායක් තිබෙන කුඩාවෙන් හෝ ගුවන් බලකායක් තියෙන ලංකාවේ හමුදාවත් එක්ක මුහුණට මුහුණ ගැටෙන සන්නද්ධ ව්‍යාපාරයක් අපේ රටේ නෑ නැවත එහෙම සන්නද්ධ ව්‍යාපාරයක් හැදෙන්නෙත් නෑ මතක තබා ගන්න නැවත එවැනි සන්නද්ධ ව්‍යාපාරයක් ගොඩනගන්නේ නැහැ. නිසා ජාතික ආරක්ෂාවේ තර්ජනය තියෙන්නේ කොතනද? කවර හෝ වර්ගයේ දැවැන්ත සන්නද්ධමය ත්‍රස්ත ව්‍යාපාරයක් විසින් ආණ්ඩුවට එල්ල කරලද තර්ජනයක් මේ වෙලාවේ නැහැ. එහෙනම් මොකද ආරක්ෂාවේ තර්ජනය තිබෙන්නේ? ආරක්ෂාව තර්ජනය තියෙන්නේ කොතනද? කවර හෝ ජන කණ්ඩායමක් ඇතුලේ අන්තවාදී කණ්ඩායම ගොඩනැගිලා ඒ අන්තවාදී කණ්ඩායම තව ජන කොට්ටාසයක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරයිද? ඔන්න ප්‍රශ්නේ. මුස්ලිම් ජන සමාජය ඇතුලේ අන්තවාදී සංවිධානයක් ගොඩනැගිලා ඒ අන්තවාදී සංවිධානයේ විසින් කතෝලික ජනතාව ඉලක්ක කරගෙන කටුවා පිටියේදී ප්‍රහාරයක් එල්ල කරා. අන්න තර්ජනයේ ස්වභාවය. තවත් අන්තවාදී කණ්ඩායම් විසින් ගල් මුගුරු අරගෙන දිගනට පැනලා අකුරණට ගිහිල්ලා අලුත්ගමට ගිහිල්ලා දරගණකරට ගිහිල්ලා අනෙක් ජන කණ්ඩායමට ගැහුවා. අන්න ආරක්ෂාවේ තර්ජනය. ආරක්ෂාවේ තර්ජන මොන වගේ එකක්ද? මොකක්ද අපිට ආරක්ෂාවේ තියෙන තර්ජනයේ ස්වභාවය? අද ආරක්ෂාවේ තියෙන තර්ජනයේ ස්වභාවය තමයි යම් ජන කණ්ඩායමක් ඇතුලේ අන්තවාදී කණ්ඩායමක් ගොඩනැගිලා අනිත් ජන කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කරයිද? ඒක නෙවෙයි තියෙන තර්ජනය. ඊට වඩා එකක් තියෙනවා. උඩින් ඇවිල්ලා බෝම්බ දායි විදේශ ආක්‍රමණික හමුදාවක් LTD වෙනි තමන්ගේ බලපදේශ පාලනය කරමින් තිබෙන සන්නද්ධ හමුදාවක් ගොඩනැගෙයි. එහෙම එකක් නෑ. අද ආරක්ෂාවේ තිබෙන තර්ජනයේ ස්වභාවය එක් ජන කණ්ඩායමක් ඇතුලේ ගොඩනැගෙන අන්තවාදී ව්‍යාපාරයක් විසින් අනිත් ජන කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කරයිද? කටුව පිටිය වගේ නේද? අලුත් කඩේ වගේ දිගන වගේ නේද? මේක තමයි තර්ජනය. එහෙම නෙවෙයි තියෙන්නේ. ආරක්ෂාවේ තර්ජනය ඒ වගේ එකක්. එහෙනම් මේක පරාද කරන්න පුළුවන් කොහොමද? මේක පරාද කළ හැකි වන්නේ මතක තබා ගන්න. මේක පරාද කළ හැකි වන්නේ කිසිදු අන්තවාදී ජාතිවාදී සංවිධානයකට ඉඩකඩ ලබා නොදෙන දේශපාලන ව්‍යාපාරයකට විතරයි. අපි අපේ දේශපාලනයට ජාතිවාදී සම්බන්ධ කරන්නේ. අපි අපේ දේශපාලනයට අන්තවාදී සම්බන්ධ කරන්නේ. අපි අපේ මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් අන්තවාදී ව්‍යාපාර අන්තවාදී සංවිධාන සම්බන්ධ කරගෙන නේ. හැබැයි ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන තිබෙනවා.
කෙටි කාල මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් ඒගොල්ලන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ අන්තවාදී කණ්ඩායම් ඉන්නවා. SP සානායක කියනවා හිස්බුල්ලාගේ සහාය ගෝඨාභයට කියනවා. ඉතින් ජයග්‍රහණ වෙනුවෙන් ඒගොල්ලන්ගේ සහාය ගන්නවා. සජිත් ප්‍රේමදාසට තව අන්තවාදී කණ්ඩායම් වල සහාය ලැබෙනවා. එනිසා ඒගොල්ලෝ මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් අන්තවාදී කණ්ඩායම් එකතු කරගෙන තිබෙනවා. අන්තවාදී කණ්ඩායම් හරහා මැතිවරණ ජයග්‍රහණ කරනවා කියන්නේ ඒ අන්තවාදී පෝෂණය වෙනවා. අන්තවාදී පෝෂණය වෙනවා කියන්නේ මොකක්ද? තව කවරෝ ජන කණ්ඩායමකට අන්තවාදී සංවිධාන සිපහරයක් කළ වෙනවා. එනිසා ආරක්ෂාව තහවුරු කළ හැකි වන්නේ කිසිදු අන්තවාදයකට නොවැටෙන කිසිදු අන්තවාදයක් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර කොටස බවට පත් කරගෙන නැති කිසිදු අන්තවාදී කණ්ඩායමක් තමන්ගේ දේශපාලන කඳවුරකට එකතු කරගෙන නැති ව්‍යාපාරයකට විතරයි මේ රටේ අන්තවාදය පරාද කරන්න පුළුවන්. අන්නේ ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය. කිසිදු අන්තවාදී ව්‍යාපාරයක් අපි නියෝජනය කරන්නේ නේ. කිසිදු අන්තවාදී ව්‍යාපාරයක් අපි සම්බන්ධ කරගන්නේ නේ. එයි මහජන ආරක්ෂාවේ තර්ජනය ඇති වී තිබෙන්නේ. එක ජන කොටසක ඇති වෙන අන්තවාදී කණ්ඩායමක් විසින් අනිත් ජන කණ්ඩායමට පහරක් එල්ල කරයිද කියන සැකය අන්න අපි අන්තවාදී පරාද කරනවා. ඒ විතරක් නෙවෙයි. කවර හෝ තැනක කවර වර්ගයේ හෝ අන්තවාදයකට හිසෝසවන්න නැගිටින්න කිසිසේත්ම අපි ඉඩ කඩ ලබා නොදෙන බවට ඔබට අපි සහතික කරනවා මතක තබා ගන්න. කිසිදු අන්තවාදයකට ඒක සිංහල බෞද්ධ නාමයෙන්ද පැන නගින්නේ. ඒක මුස්ලිම් ඉස්ලාම් නාමයෙන්ද පැන නගින්නේ. ඒක දෙමළ හින්දු නාමයෙන්ද පැන නගින්නේ. කවර ආකාරයෙන් මොන ආකාරයෙන් පැන නගත් කවර වර්ගයේ ජාතිවාදී අන්තවාදී ව්‍යාපාරයකට හෝ මතයකට ඉඩ ඉසවන්න දෙන්නේ නැති පාලනයක් තමයි අපි විසින් නිර්මාණය කරන්නේ. ජාතිවාදී ප්‍රතික්ෂේප කරනවා. අන්තවාදී ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ ජනතාව අතර සැකය අවිශ්වාස ක්‍රෝධ වෙනුවට සහෝදරත්වයේ ලෙන්ගතුකම බැඳීම නිර්මාණය කරනවා. ජාතික සමගිය නිර්මාණය කරනවා. ඒ නිසා අපේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කර හැකි වන්නේ ජාතික සමගිය ගොඩනැගීමයි. ඒ නිසා අපේ රට ගොඩනැගීමේ ප්‍රධාන කුළුණු තුන බවට පත් වෙන්නේ මොකක්ද? අපේ රට ගොඩනැගීමේ ප්‍රධාන කුළුණු තුන. එක නීතිය විධානය ආධිපත්‍ය සහිත රටක්. දෙක වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් තොර පාලනය. තුන මහජන ආරක්ෂාව තහවුරු කරනු ජාතික සමගිය ගොඩනැගුණු රාජ්‍යයක්. ඔච්චරයි. මේ කුළුණු තුන මත තමයි මේ රට ගොඩනැගිය හැකි වන්නේ. නීතිය විධානය ආධිපත්‍ය, වංචාව දූෂණයෙන් නාස්තියෙන් තොර පාලනය, මහජන ආරක්ෂාව තහවුරු කරන ජාතික සමගිය ගොඩනැගෙන සමාජයක්. මෙන්න මේ තුලින් මත තමයි. අපි මේ රට ගොඩනගෙන ප්‍රධාන ස්තම්භ තුන තමයි මේ කරුණු තුන. ඊට පස්සේ මේක තමයි අපේ රට ගොඩනැගීමේ අත්තිවාරම. මේ අත්තිවාරම ප්‍රතික්ෂේප කළ රටක් හදන්න බෑ. හොරකම් තියාගෙන රටක් හදන්න බෑ. නීතිය විධානය ආධිපත්‍ය නැතුව රටක් හදන්න බෑ. ජාතික සමගිය මහජන ආරක්ෂාව නැතුව රටක් හදන්න බෑ. රටක් හැදීමේ ප්‍රධානම අත්තිවාරම මේ කරුණු තුන. ඊට පස්සේ මේ අත්තිවාරම මත තමයි මේ රට ගොඩනගන්නේ. ඒකට අපිට ආර්ථික ප්‍රතිපත්ති, අධ්‍යාපන ප්‍රතිපත්ති, සෞඛ්‍ය ප්‍රතිපත්ති, කුසිකාර්මික ප්‍රතිපත්ති, අපේ වෙළඳ ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති නේද? මේ ආදි ප්‍රතිපත්ති ගණනාවක් තිබෙනවා මේ අත්තිවාරම් මත ගොඩනැගෙන. ඉතින් කාලගුණ විශාල ආරක්ෂලා තියෙන නිසා මම තමුන්නාස ළඟ දැනගන්න කැමතියි මේ අත්තිවාරම මත ගොඩනැගෙන කවර ප්‍රතිපත්තිය ගැනද දැනගන්න ඕන. මං කියනට වඩා හොඳයි. කෝකද දැනගන්න ඕන? ඒකද මේ අත්තිවාරම් මත ගොඩනැගෙන කවර ප්‍රතිපත්තිය ගැන දැනගන්න ඕන. ඒකට ප්‍රතිපත්ති කියන්නේ ගොඩක් තියෙන නිසා, කාල වේලා ගොඩක් යන නිසා මොකක්ද දැනගන්න ඕන? එහෙම නැද්ද එක? කුසිකර්මය. අධ්‍යාපනය. තව හරි කුසිකර්මය අධ්‍යාපනය. ඇතිනේ මේ දෙක විතරක් මම කියන්නේ. නේද? කුසිකර්මය. හරි. කුසිකර්මය අපේ ප්‍රතිපත්තිය. කුසිකර්ම ප්‍රතිපත්තිය අපේ පළමු කරුණ. මොකද්ද? කුසි නිෂ්පාදන වලට ගොවියාට සාධාරණ මිලක්, කුසි නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයාට ස්ථාවර මිලක්. ඔන්න අපේ ප්‍රතිපත්තිය. හරිද? මේ ප්‍රතිපත්තිය මත පදනම තමයි හදන්නේ. කොහොමද මේක හදන්නේ? අපේ රටේ අද ශ්‍රම බලකායෙන් 28%ක් ඉන්නේ කුසිකර්මාන්ත. භූමියෙන් 11%ක් යට කරලා තිබෙන කුසිකර්මාන්තේ. හැබැයි ජාතික ධනයට එකතු කරන්නේ 7%යි. භූමියෙන් 11%ක් යට කරලා ශ්‍රම බලකායෙන් 28%ක් වැය කරලා ජාතික ධනයට එකතු කරන්නේ 7%යි. මේක මේ භූමියෙන් අඩක් යට කරලා
මේ ශ්‍රමයෙන් අඩක් යට කරලා මේ 107 ගන්න පුළුවන්. ඒ නිසා අපේ කුෂ්කර්මාන්තේ ඵලදායීතාවෙන් තොර කුෂ්කර්මාන්තේ. ඒ නිසා කුෂ්කර්මාන්ත ඵලදායීතාවයට අපි ගේන්න ඕන. කුෂ්කර්මාන්ත ඵලදායීතාවයට ගේන්න නම් එක කුෂ්කර්මාන්තේ වැදගත්ම සම්පත බීජ. අද බීජ වලට සිද්ධ වෙලා තිබෙන මොකක්ද? අපි වෙනි ගර්භ කලාපීය රටක විවිධ බීජ විවිධත්වයක් අපිට තිබුණා. අපිට විවිධත්වයේ යුතු බීජ ප්‍රමාණයක් අපිට තිබුණා. වට්ටක ගත්තොත් රවුම් වට්ටක තිබුණා, දිග වට්ටක තිබුණා, කොළ පාට වට්ටක තිබුණා, කහ පාට වට්ටක තිබුණා. විවිධ බීජ ප්‍රභේද අපිට තිබුණා. හැබැයි මොකද සිද්ධ වුනේ? මේ පාලකයන් අවුරුදු 71ක් අපේ රට පාලනය කරලා අපේ රට කරන විනාශයන් අතර ප්‍රබලතම විනාශය තමයි අපිට හිමිව තිබුණු බීජ සම්පත අද අපිට හිමි වී තිබෙනවා. අද අනුරාධපුර පොළොන්නරුවේ නුවරඑළිය වැලිමඩ එළවලු වගා කරන අනිකුත් ඕනෑම වගාව කරන ගොවි ජනතාවට අද සිද්ධ වෙලා තිබෙන්නේ හේකෙම් කාර්යයේ, පවර් කාර්යයේ, ලම්පෙම් කාර්යයේ බීජ ඇටගෙනලා හිටවන්න. මේකයි ප්‍රශ්නේ. ඉස්සර අපේ ගම්වල බීජ නිෂ්පාදනය කරගත්තා. අපිට ස්වයං බීජ නිෂ්පාදනය කිරීමේ සංස්කෘතියක් තිබ්බා. ගොවි මහත්තයා අවශ්‍ය වට්ටකට නිෂ්පාදනය කරගත්තා. ගොවි මහත්තයා අවශ්‍ය බණ්ඩකට නිෂ්පාදනය කරගත්තා. අද මුළුමනින්ම අපේ බීජ වෙනද පොළ බහුජාතික සමාගම් විසින් ගිලගෙන තිබෙනවා. ඔයගොල්ලෝ දන්නවද? සාමාන්‍යයෙන් ගස් ලැබු යට ග්‍රෑම් 100ක් සමාන ගස් ලැබු යට කිලෝ එකක් රුපියල් 75ක් වුණා. සමහර වෙලාවට ගත්තම ගස් ලැබු යටේ රුපියල් 75කට වඩා වැඩි වෙනවා. ගස් ලැබු යටේ රුපියල් 75000කට වඩා රුපියල් 75කට වඩා වැඩි වෙනවා. ඒ නිසා බීජ සම්පත මුළුමනින්ම ගිලගෙන තිබෙන්නේ බහුජාතික සමාගම්. ඒ නිසා කුෂ්කර්ම ප්‍රතිපත්තිය අපේ පළමු සලස්ම බහුජාතික සමාගම් විසින් අත්පත් කරගෙන තිබෙන අපේ බීජ සම්පත යලි අපේ මාතෘ භූමිය අන්නගතම සම්පත බවට අපි සැලසුම් කර ගොඩනගනවා. ගොවි ජනතාවට ඉතාමත් ගුණාත්මක භාවයේ ඉතාමත් මිලාදකට බීජ සම්පත දෙන්න සැලසුම් අපි හදනවා. අපේ බීජ ගොවිපළ සියල්ල වහලා තිබෙන්නේ. තමුත් ඒකට එහා පැත්තේ මල්වාන ගොවිපළ තිබුණා. ඒක විකුණලා දැම්ම CIC කාර්යයට. තඹුලට එහා පැත්තේ පැල්වැහැර ගොවි ජනතාවට අවශ්‍ය ධාන්‍ය වර්ග මුංගට මෙනේරි තලවැනි බීජ දීප කර්ම බීජ ගොවිපළ පැල්වැහැර ගොවිපළ ඒක විකුණලා දැම්ම CIC කාර්යයට. හිඟුරගොඩ තමයි ලංකාවේ තිබුණු විශාලතම විතර වී ගොවිපළ තිබුණේ. අක්කර 2800ක් තිබ්බා. ඒක විකුණලා දැම්ම CIC කාර්යයට. වීරවිල අපිට ගොවිපළක් තිබ්බා. ඒකේ හමුදා කැම්ප් එකක් දැම්මා. මායිලුප්පල්ලමේ ගොවිපළෙන් තමයි අපිට අවශ්‍ය වෙන මිනිස්සුන්ට නිකාවේ MI1 MI2 අද ගිහිල්ලා බලන්න මායිලුප්පල්ලමේ ගොවිපළට ඉපිල් කැලෑවෙන් පිරලා තිබෙනවා. ඒ නිසා මේ පර්යේෂණ ආයතන කඩා වැටුණා. වතලගොඩ බීජ පර්යේෂණ ආයතන කඩා වැටුණා. බණ්ඩාරවිල බිදුනුවැවේ බීජ පර්යේෂණ ආයතන කඩා වැටුණා. අපේ ගොවිපළ ටික කඩා වැටුණා. ඒ නිසා බීජ සම්පත අපිට අහිමි වී තිබෙනවා. කුෂ්කර්මාන්ත ගොඩනැගීමේ පළමු පියවර අපි අපේ රටේ යලි ගොවි ජනතාවට ඉතාමත් සාධාරණ මිලකට ගුණාත්මක භාවයෙන් යුතු බීජ සම්පතක් ලබා දීම තමයි කුෂ්කර්මාන්ත නගා සිටීමේ පළමු පියවර. දෙක ඉඩම්. අද අපේ රටේ ඉඩම් සම්පතට මොකද වෙලා තිබෙන්නේ? අද ඉඩම් අක්කර දහස් ගණන් කොම්පැනි වලට දීලා තිබෙන්නේ. මොනරාගල පැල්වත්තෙන්, ඒ වගේම ගිරාඳුරු කෝට්ටෙන්, ඒ වගේම පොළොන්නරුවේ සෝමාවති චෛත්‍ය අසල හෙක්ටයාර් 5000, පැලවත්තෙන් අක්කර 2000 සමවෙන්න. සෝමාවති චෛත්‍ය ගම් අක්කර 5000, පැලවත්තෙන් අක්කර 2000, ගිරාඳුරු කෝට්ටෙන් අක්කර 3000, අක්කර 10000ක් රාජපක්ෂගේ ආණ්ඩුව දුන්නා ඇමරිකන් ඩෝල් සමාගමට කෙසෙල් වගා කරන්න. මේ මාතෘ භූමිය ඉඩම් කොම්පැනි වලට පවරනවා. අද ගිහිල්ලා බැලුවොත් මොනරාගල අක්කර දහස් ගණන් බිම් කට්ටි වෙන් කරලා තියෙන කොම්පැනි වලට දෙන්න. ගොවි ජනතාවට අද ඉඩම් නැහැ. සිද්ධ වෙලා තියෙන දේ තමයි ඉඩම් බහුජාතික සමාගම් වල කොම්පැනි කාරණට පවරන ආණ්ඩු තිබෙන්නේ. ඒ නිසා අපි එක සහතිකයක් දෙන මේ රටේ ගොවි ජනතාවට කොම්පැනි වලට පවරලා දෙන ඉඩම් යලි පවරගෙන ගොවි ජනතාවට බෙදා දෙන සලස්මක් අපි නිර්මාණය කරනවා. ගොවිතැන් කිරීම සඳහා ඉඩම් ඕන ගොවි ජනතාවට. බීජ ඉඩම්. ඊළඟ වතුර. අද මොකද අපේ ජල සම්පතට වෙලා තිබෙන්නේ? අපේ රටේ වැව් 32000ක් තිබුණා. අද ඉතුරු වෙලා තියෙන වැව් 14000යි. වැව් 14000න් වැව් 12000ක් අභාවයට යමින් තිබෙනවා. ප්‍රകൃති තත්ත්වයේ තියෙන වැව් 2000යි. ඒ නිසා අපේ ජල සම්පතේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඉතාමත් වාසනාවන්ත රටක්. අපිට මෝසන් දෙක වර්ෂාවක් තිබෙනවා. මේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා පටන් ගන්න මහ වෙයි. ඒක මහකන්නේ. ඊළඟ අපිට මේ ඊට පස්සේ අපිට ඊළඟ මෝසමේ වෙයි. ඊළඟ මෝසම වර්ෂාව ලැබෙන මාර්තු අප්‍රේල් වල. ලෝකයේ මෝසන් දෙකක් වර්ෂාව තියෙන රාජ්‍යයන් අතර ප්‍රධානතම රාජ්‍ය තමයි අපිට මෝසන් දෙක වර්ෂාවක් තිබෙනවා. ඒ වැටෙන වර්ෂාව ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වැව් පද්ධතියක් අපේ මුතුන් මිත්ත ගොඩ නැගුවා. අද වැව් ටික විනාශ කරා. වැව් ටික ගොඩ වෙන්න ඇරියා.
මධ්‍ය කඳුකරේ ගිහිලා මධ්‍ය කඳුකරේ අපි ඉතාමත් වැදගත් සම්පත මධ්‍ය කඳුකරේ විශාල ජලාශ ගොඩනැගුවා. රණ්ඩාවේ 152ක රෝම් මඩ වලින් පිරීලා, සමනවල 156කින් පිරීලා, රන්දෙනිකල 156කින් පිරීලා මේ වැව් රෝම් මඩ වලින් පිරීලා පිරිච්ච ජලාශ බවට පත් වුණා. ඒ නිසාද මොකද සිදු වෙලා තිබෙන්නේ? උතුරු මැද පළාතට ගියොත් මාස වහිනකොට නියගේ, මාස වහිනකොට ගම් වතුර, මාස දෙක පායනකොට නියගේ. අපි 1970 ඉඳන් අද වෙනකම් අවුරුදු 41ක් ලංකාවේ වර්ෂාපතන අධ්‍යයනය කරා. වර්ෂාපතන වසරකට කිසිදු වෙනසක් සිද්ධ වෙලා නැහැ. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? සති දෙක වහිනකොට ගම් වතුර එන, මාස පායනකොට බොණ්ඩ වතුර ටික රාජ්‍යයක් නිර්මාණය වුණා. එයි අපිට ආසෙ මෙట్ట වතුර ටික ආරක්ෂා කරගන්න සැලැස්මක් නැහැ. අද අපේ සැලැස්ම බවට පත් වී තිබෙන කුමක්ද? අපි අද මොකද්ද මේ පළාත් වල කරන්නේ? ආසෙන් මෙట్ట වතුර ටික වේගෙම කල්ලිගඟට අපි යවනවා ඉක්මනින් මහා මුහුදට අර යන්න කියලා. කලුගඟේ මොයකට තිබුණේ විශාල වැලිපරයක් එක්ක. ඒ වැලිපරය විසින් තමයි අභ්‍යන්තර ජලාශ පෝෂණය කරේ. අභ්‍යන්තර පොළවේ තෙතමනය ආරක්ෂා කරේ. හැබැයි ගම් වතුර පාලනය කරන්න කියලා කලුගඟේ මුළු වැලිපරයම කපලා දැම්මා. දැන් ගලන වතුර ඉතා වේගෙන් මහා මුහුදට යනවා. අපේ ඉතිහාසයේ නේද පරාක්‍රම බහුව රජු අපිට ඉගෙනන්නේ කුමක්ද? අපිට කියලා දුන්නේ මොකද්ද? මේ අහසෙන් මෙట్ట කිසිදු වතුර පොදක් ප්‍රයෝජන ගන්නට මහා මුහුදට යවන්න එපා කියලා. හැබැයි අද අපේ පාලකයෝ මොකද කරන්නේ? වැටෙන වතුර ටික වේගෙන් මහා මුහුදට යවනවා. දැන් පොළේ තෙතමනේ අඩු වුණා. ඉස්සර බම්බයක් කපනකොට වතුර තිබුණා උතුරු මැද පළාතේ. අද බබ පහක් කපුවත් වතුර නැහැ. ඒ නිසා යලි මේ ජල ප්‍රශ්නට උත්තර ඕන. ජල ප්‍රශ්නට උත්තර හේවිය කියවන්නේ අපේ ගංගාවල තියෙන ජල පෝෂක ප්‍රදේශ සංවර්ධනය කරන්න ඕන. ඒවා යලි වන වගාව ඇති කරන්න ඕන. අද ජල පෝෂක ප්‍රදේශ මුළුමනේ විනාශයට පත් වෙලා තිබෙන්නේ. කලාවේ වැව් ඉස්මන්ත ජල පෝෂක ප්‍රදේශ විනාශ වෙලා තිබෙන්නේ. වින්නේරේ ජල පෝෂක ප්‍රදේශ විනාශ වෙලා තිබෙන්නේ. දේශපාලකයෝ ගිහලා හෝටල් ගහලා තිබෙනවා. දේශපාලකයෝ ගිහලා කැලෑ කපලා තිබෙනවා. පරාක්‍රම බහුවේ පරාක්‍රම සමුද්‍රයේ වැව් ඉස්මත්තේ ජනාධිපති මල්ලිගේ හෝටලයක් තිබෙනවා. කලාවේ වැව් ඉස්මත්තේ බර්ටිසානගේ හෝටලයක් තිබෙනවා. විලච්චියේ නාච්චදු වැව් ඉස්මත්තේ එස්.එම්. චන්ද්‍රසේනගේ හෝටලයක් තිබෙනවා. මේ පැත්තේ පුත්තලමේ වැව් ඉස්මත්තේ ඒ ආසන්න ගමේ ඒ වැව් ඉස්මත්තේ රංගේ බෙන්ඩාගේ හෝටලයක් තිබෙනවා. වැව් තාවුළු විනාශ කරා, ජල පෝෂක විනාශ කරා. අද මුළු ජල ප්‍රශ්නයක් අපේ රටේ මුහුණ දී තිබෙනවා. යලි අපේ රටේ ගොවි ජනතාවට අවශ්‍ය වෙන නිසි කලට වතුර ලබා දීම සඳහා ජල පෝෂක ප්‍රදේශ සංවර්ධනය කිරීමත් මේ කුඩා වැව් පද්ධතිය නැවත සංවර්ධනය කිරීමත් සැලැස්මකට අපි යනවා. බීජ, ඉඩම්, වතුර ඊළඟ තාක්ෂණය. කුෂ්කර්මාන්තර තාක්ෂණය එකතු වෙන්න ඕන. ලෝකේ සමහර තැන්වල තෙල් ගහන්නේ කොහොමද? ලෝකේ තෙල් ගහන්නේ කුඩා හෙලිකොප්ටර වලින්. අපි තෙල් ගහන්නේ මූණට හෙල්මට් එකක් දාගෙන, කටේ මුඛවාඩමක් දාගෙන, කකුල් දෙකට බූට් එකක් දාගෙන, ටැංකියක් පිටේ එල්ලගෙන හඳට යන්න වගේ තෙල් ගහනවා. තෙල් ගහන්නේ හඳට යන්න වගේ. ලෝකේ දැන් ඒ ඔක්කොම අවසන් වෙලා තිබෙන්නේ. ගොවි ජනතාවගේ පිට හැම ගිහලා තිබෙන්නේ. කකුල් පෙළිලා තිබෙන්නේ. වසවිස ශරීරයට ඇතුල් වෙලා තිබෙන්නේ. ජනතාව මේ වසවිසත් එක්ක ශ්‍රී ලංකන තත්ත්වයක් ඇති වී තිබෙනවා. හැබැයි ලෝකේ මේවට තාක්ෂණ එකතු කරලා තිබෙනවා. අපි තාක්ෂණය ගෙනල්ලා නැහැ. ඒ නිසා කුෂ්කර්මාන්ත නවීකරණය කරන්න නම් වැඩි ඵලදායකතාවයක් ඇති කරන්න නම් අපි තාක්ෂණය ඇතුළත් කරන්න ඕන. ඊළඟ වෙළඳපොළ සදා ගබඩාකරණය ප්‍රවාහණය ඇසුරුම් කරන්නේ ගබඩාකරණය ප්‍රවාහණය ජල සංවිධිත කරන්න ඕන. ඒකේ අරමුණ තියෙන අන්කවරක්වත් නෙවෙයි. ගොවි ජනතාවට සාධාරණ මිලක් ලැබෙන්න ඕන කුෂ්කර්මාන්තෙට. අද මොකද වෙලා තිබෙන්නේ? එක කාලයකට වට්ටක කිලෝ රුපියල් 5ට බහිනවා. ඒ අවුරුද්දෙම වට්ටක කිලෝ රුපියල් 80ට නගිනවා. එක කාලෙම කැරට් කිලෝ රුපියල් 40ට බහිනවා. ඒ අවුරුද්දෙම කැරට් කිලෝ රුපියල් 400ට නගිනවා. එක කාලයක දෙහි කිලෝ රුපියල් 10ට බහිනවා. ඒ දෙහිම තව අවුරුද්දකින් ඒ අවුරුද්දෙම රුපියල් 300ට නගිනවා. ලෝකේ කොහෙවත් මෙහෙම මිල උච්චාවචනයක් නැහැ. යුරෝප රටකට ගියොත් කැරට් කිලෝ එකක් අවුරුද්දක් ඇතුළත 750ක වෙනස් වෙන්නේ නැහැ. අල කිලෝ එකක් අවුරුද්දක් ඇතුළත 750ක වෙනස් වෙන්නේ නැහැ. අපේ මොකද වෙලා තිබෙන්නේ? රුපියල් 5ට වයින් වට්ටක්ක. ඒ වට්ටකම 80ට නගිනවා. රුපියල් 20ට බහිනවා දෙහි. ඒ දෙහිම රුපියල් 300ට නගිනවා. රුපියල් 50ට බහිනවා අම්මිරිස්. ඒ අම්මිරිස්ම රුපියල් 500ට නගිනවා. රුපියල් 40ට බහිනවා කැරට්. ඒ කැරට්ම රුපියල් 400ට නගින එකම අවුරුද්දේ. විශාල මුල උච්චාවචනයක් තිබෙනවා. ලෝකේ කොහෙවත් කුසි නිෂ්පාදන වල මේ තරම් මිල උච්චාවචනයක් නැහැ. 750කින් අවුරුද්දක මිල වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලක් නැහැ. ගොවි ජනතාවට මොකද වෙලා තිබෙන්නේ? සාධාරණ මිලක් නැහැ. ඒ නිසා කුෂ්කර්මාන්තේ නවීකරණයකට අපි ඇති කරනවා. කුෂ්කර්මාන්තේ නවීකරණයේ ප්‍රතිඵල පාරිභෝගිකයාට ස්ථාවර මිලකට කුසි නිෂ්පාදනත් ගොවියාට සාධාරණ මිලකට තමන්ගේ නිෂ්පාදන අලු කරගෙන සඳහා සලස්ම අපි නිර්මාණය කරනවා. ඒ නිසා අපේ රටේ මේ 111ගේ භූමි 111 වගා බිම් ආරක්ෂා කරගනිමින් කුෂ්කර්මාන්තේ නව පරිවර්තනයක් නව යුගයක් නිර්මාණය කරන බවට අපි ඕගලන්ට සහතිකයක් දෙනවා. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් වන එළවලු පළතුරු සහල් සාධාරණ මිලකට ඔබට ලැබෙන ප්‍රතිපත්තියක් අපි නිර්මාණය කරනවා. ඒ කුෂ්කර්මාන්ත ගොඩනැගීම අධ්‍යාපනයම මෙතන අපි වසන්ත සහෝදරි ගොඩක් පැහැදිලි කරා. වසන්ත සහෝදරි ගොඩක්
ඔව්. බදු ප්‍රතිපත්ති. හරි එතුමා අහන්නේ බදු ප්‍රතිපත්ති. ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඔව්. මම ඒක කියනවා. මම කියනවා. හරියට මට තේරුණා. දැන් අපේ රටේ සිද්ධ වෙලා තියෙන අර්බුදය තමයි ආණ්ඩුවේ ආදායම අද අහිමි වී තිබෙනවා. ආණ්ඩුවේ ආදායම අහිමි වී තිබෙනවා. 1994 රටේ ආණ්ඩුවේ ආදායම දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 23ක් ආවා. රටේ සමස්ත ධනයේ නිෂ්පාදනයේ 23ක් භාණ්ඩාගාරයට ආවා. 2014 වෙනකොට ආණ්ඩුවේ ආදායම 11.5 දක්වා හරි අඩකින් කඩා වැටුණා. ඒ නිසා ආණ්ඩුවේ ආදායම හීන වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව සැලසුමක් ඇදුවා ආණ්ඩුවේ ආදායම වැඩි කරගන්න. ඒගොල්ලන්ගේ සැලසුම තමයි 11.5ක් තිබුණු ආණ්ඩුවේ ආදායම දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ඒක 15 දක්වා වැඩි කරන්න සැලසුමක් ඇදුවා. 15 දක්වා වැඩි කරන්න සැලසුම ඇදුවේ කොහොමද? 15 දක්වා වැඩි කරන්න සැලසුම ඇදුවේ විවිධ වර්ගයේ බදු වර්ග හඳුන්වා දෙමින්. කාබන් බද්ද ගහනවා. ඊට පස්සේ කාබන් පරීක්ෂා කරන්න යනකොට ගාණක් ගන්නවා. ඊට පස්සේ විවාහ වුණා විවාහ ගාස්තු වැඩි කරා. මෝටර් සයිකලයක් ලියාපදිංචි කරන්න ගිහම ලියාපදිංචි ගාස්තු වැඩි කරා. වාහනයක් රෙජිස්ටර් කරන්න ගිහම වාහන රෙජිස්ටර් කරන ගාස්තු වැඩි කරා. අපේ ව්‍යාපාරික මහතුන්ගේ විශාල ආදායම් බදු ප්‍රමාණය වැඩි කරා. ඇයි ආර්ථිකය පළල් වෙන්නේ නැත්නම් ආර්ථිකයක් ඉදිරියට යන්නේ නැත්නම් ආණ්ඩුවේ ආදායම වැඩි කරගන්න වෙන්නේ නැවත නැවත බදු ගහලා. ආර්ථිකය එක තැනක පළල් වෙනවා. ආර්ථිකය පළල් වෙන්නේ නැහැ. ආර්ථික ප්‍රසාරණය වෙන්නේ නැහැ. ආර්ථික සංවර්ධනය වෙන්නේ නැහැ. ආර්ථික සංවර්ධනය වෙන්නේ නැතුව ආණ්ඩුවේ ආදායම උපයා ගන්න යනකොට මොකද සිද්ධ වෙන්නේ? විවිධ වර්ගයේ බදු හඳුන්වා දෙමින් විවිධ වර්ගයේ බදු පීඩනයකට අපේ රටේ ජනතාව පත් කරලා තිබෙනවා. ඒ නිසා තමයි අද රුපියල් 100 රීලෝඩ් එකක් දාපුවාම නේද රුපියල් 100 රීලෝඩ් එකක් දාපුවාම රුපියල් 40කට ආසන්න ප්‍රමාණයක් තියෙන බදු. රුපියල් 350 දීලා කිරි පැකට් එකක් ගත්තොත් රුපියල් 150ක් විතර තියෙන බදු. පෙට්‍රල් ලීටරයක් රුපියල් 138ක් දීලා ගත්තොත් රුපියල් 70කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන බදු. ඒ නිසා මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා මත අතිශය විනාශකාරී බදු පනවන්න සිදු වී තිබෙනවා. ඒක ජනතාවට බරක්. ඒක ව්‍යාපාරිකයන්ට බරක්. ඒක රාජ්‍ය සේවකයන්ට බරක්. ඒක පෞද්ගලික රැකියාව කරන කෙනෙකුට බරක්. මම කියන්නේ බදු මුලින්ම ඉවත් කරනවා කියන එක නෙවෙයි. බදු සාධාරණ ප්‍රතිපත්තියක් හැදෙන්න ඕන. ලෝකයේ තියෙන බදු සාධාරණ නිර්මිතය කුමක්ද? ලෝකයේ බදු පිළිබඳ තියෙන සාධාරණ නිර්මිතය තමයි ඍජු බදු 80ක් වෙන්න ඕන. වක්‍ර බදු 20ක් වෙන්න ඕන. වක්‍ර බදු කියන්නේ සියලු දෙනාට ගන්න බදු. වැට් කියන්නේ වක්‍ර බද්දක්. අපි සීනි කිලෝ එකක් ගත්තොත් සීනි කිලෝ එක රුපියල් 15ක බද්දක් කියනවනම් ගමේ අහිංසක කුස්කර්මාන්තයේ දෙන ගොවියක් කියලා සීනි කිලෝ එකක් ගත්තොත් රුපියල් 15යි බද්ද. ධම්මික පෙරලා සීනි කිලෝ එකක් ගත්තත් රුපියල් 15යි බද්ද. එයි වක්‍ර බදු. ආදායමේ විෂමතාවය ගැන ආදායම් බෙදී යාම ගැන කිසිදු ભેදකින් තොරව හැම කෙනාටම සමාන ලෙස බදු වදින වක්‍ර බදු වලින්. ආදායම් බදු කියන්නේ යම් ඉහළ ආදායමක් ලබන අයට ඒ ආදායමට අනුව බදු ගන්නවා. හැබැයි සිද්ධ වෙලා තියෙන කුමක්ද? ලෝකේ පිළිගත් නිර්ණායක තමයි ඍජු බදු 80ක් වෙන්න ඕන, වක්‍ර බදු 20ක් වෙන්න ඕන. පොදු ජනතාවට ගන්න බදු 20ක් වෙන්න ඕන, ඍජු බදු 80ක් වෙන්න ඕන. අපේ රටේ සිද්ධ වෙලා තියෙන මොකක්ද? පොදු ජනතාවට ගන්න බදු 82යි. ඍජු බදු 18යි. මේක බදු පෙළදපොලේ විශාල විකෘතියක්ද නිර්මාණය වෙලා තිබෙනවා. එනිසා අපේ ආර්ථික සරස්ව දියත් කරලා තිබෙන්නේ මේ බදු ප්‍රතිපත්තිය ඇති වී තිබෙන විකෘතිය ඉවත් කිරීම තමයි පළවෙනි එක. මේ බදු ප්‍රතිපත්තිය ඇති වී තිබෙන විකෘතිය වෙනස් කරන්න. ඊළඟ අපේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න. අද රාජ්‍ය ආදායම වැඩි කරගන්න සිදු වී තිබෙන්නේ බදු මතම තමයි. එයි රාජ්‍ය ව්‍යවසායකයන් විශාල පාඩුවක් ලබනවා. මම ඔයගොල්ලන්ට පොඩි උදාහරණයක් දෙකක් කියන්නම්. රාජ්‍ය ව්‍යවසායකයන්ගේ තියෙන පාඩුව. මේ පාඩු පියවා ගැනීම වෙනුවෙන් ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා විශාල බදු මුදල් ගෙවන්න. ඒ කියන්නේ එයාලංකා ආයතනය මතකද බලන්න. පවරගත්තේ 2008 අවුරුද්දේ. ඒක පවරගත්තේ ව්‍යාපාරයක් හැටියට නෙවෙයි. කිසිදු සැලසුමක් හදලා ගුවන් සේවය අපිට දියුණු කරන්න පුළුවන් කියන සැලසුමකින් ඒක පවරගත්තේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා එංගලන්තෙ ගියා. හදිසි එංගලන්තෙ එකතුපට එන්න වුණාම එයාලංකාවෙන් සීට් ඉල්ලුවා. එයාලංකා ආයතනය තුන පාලනය කරේ එමිරේට්ස් ආයතනය. එමිරේට්ස් ආයතනයේ CEO කිව්වා ප්‍රධාන විධායක නිලධාරියා කිව්වා
ඔක්කොටම සීට් දෙන්න බෑ. ඔබතුමාටයි තව 4 දෙනෙකුට සීට් දෙන්නම්. ඔබතුමාගේ අනිත් කට්ටිය ඊළඟ ෆ්ලයිට් එකේ ගේන්නම් කියලා. මේකට මහින්ද රාජපක්ෂ මහත්තයා කේන්ති ගියා. කේන්ති ගිහලා ලංකාවට ඇවිල්ලා එමිරේට්ස් ආයතනයට කිව්වා මේ ප්‍රධාන විධායක නිලධාරියා මාරු කරන්න කියලා. එමිරේට්ස් ආයතනය කිව්වා අපේ ප්‍රතිපත්තිය ඒකයි. ටිකට් වෙන් කරලා දෙන ගුවන් යානයක එකපාර ටිකට් වෙන් කරන්න බෑ. ඒක ගුවන් යානයේ ගුවන් සමාගමට නඩු පෙවනවා. ඒ නිසා අපිට මේක කරන්න බෑ කිව්වා. ඒ නිසා මේ CEO-ට ප්‍රධාන විධායක නිලධාරියාට ලංකාවේ යන්න කිව්වා. යන්න කිව්වට පස්සේ එමිරේට්ස් ආයතනය කිව්වා අපි යන්නේ නැහැ මේ ආයතනේ ගන්න කිව්වා. ගත්තා. එයා ලංකා ආයතන පවරගත්ත ආර්ථික ප්‍රතිපත්තියක නෙවෙයි. වෙළඳ දැක්ම සහිත නෙවෙයි. සංවර්ධනය කිරීම පිළිබඳ ඉලක්කයක් සහිත නෙවෙයි. හැබැයි සිද්ධ වුණේ මොකද්ද? මේ ගත්තට පස්සේ සිද්ධ වෙලා තියෙන කුමක්ද? 2009 අවුරුද්දේ පාඩුව බිලියන 9.3යි. 2012 24.9යි. 2014 බිලියන 32යි. 2015 බිලියන 16යි. 2016 බිලියන 12යි. 2017 බිලියන 28යි. 2018 බිලියන 17යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මේ අවුරුදු 6ට පාඩුව බිලියන 142යි. ඒ කියන්නේ කෝටි 14200යි. කෝටි 14200යි. අපේ රට ස්පිරිතාලේ තියෙන ආසන්න වශයෙන් ගත්තොත් 650යි. මේ සෑම ස්පිරිතාලයකටම කෝටි 25 ගාණ දෙන්න පුළුවන් ධනෙ. අන්නේ ධනෙ නාස්ති කරනවා. ඒ නාස්ති කරන ධනෙ එකතු කරගන්න සිද්ධ වෙන්නේ කොහොමද? කිසිදු ආර්ථික ප්‍රතිපත්තිය සලස්මක් නැතුව එමිරේට්ස් ආයතනයෙන් එයා ලංකා පවරා ගැනීම හේතු කොටගෙන කෝටි 14200ක පාඩුවක් සිදු වී තිබෙනවා. ඒ පාඩුව අද පවරගන්නේ ජනතාවට බදු ගහලා අන්න බදු වැඩි වෙන්න ඒකේ හේතුවක්. ඒ වගේම මා කියන්නම් විදුලි බල මණ්ඩලයේ පාඩුව කෝටි 2900යි. සිපෙට්කෝ එකේ පාඩුව කෝටි 10400යි. වෝටර් බෝඩ් එකේ පාඩුව මිලියන 568යි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පාඩුව මිලියන 1024යි. ITN එකේ පාඩුව මිලියන 627යි. සතොසේ පාඩුව බිලියන 2යි. සතොස ෆුඩ් සිටියත් බඩු විකුණන සතොසත් බඩු විකුණන. ෆුඩ් සිටිය පාඩු ලාභ ලබනවා. කාගිලිස් එක ලාභ ලබනවා. සතොස පාඩු ලබනවා. සතොසේ 2018 පාඩුව කෝටි 200යි. කෝටි 200 පාඩු සතොස. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? මේ වගේ වංචාව දූෂණේ නාස්ති අරගෙන අසීමිත සේවකයන් පුරවල මේ ආයතන විනාශ කරලා තිබෙනවා. මේ විනාශ කළද ආයතනයන් වලට ජනතාවගේ බදු මුදල් වියදම් කරනවා. මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා අපේ රටේ හොඳ බදු ප්‍රතිසංවිධානයක් ඇති කළ හැකි. ජනතාවට ඉතාමත් සාධාරණ ජීවිතයක් ගත කර හැකි වන්නේ ආදායමට සරලන බද්දක් ලැබෙන, බද්දක් වදින, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට ලැබෙන මේ රාජ්‍ය ආයතන පාඩුව අයම කරමින් ඒ රාජ්‍ය ආයතන ලාභ ලබන අයට බවට පත් කරන්න පුළුවන්. සතොස ලාභ ලබන්න බැරිද? කාගිස් ලාභ ලබනවා. ෆුඩ් සිටිය ලාභ ලබනවා. හැබැයි සතොස පාඩු වෙනවා. කෝටි 200ක් පාඩුවේ 2018 වසරේ විතරක්. වියලි මණ්ඩලේ කෝටි 800ක් පාඩුවේ. අවුරුදු කිහිපයක කෝටි 800ක් පාඩුවේ වියලි මණ්ඩලේ. වී අරගෙන විකුණන්න තියෙන්නේ. ගොවියන්ගෙන් වී ගන්න වී අරගෙන විකුණනවා. මාස දෙකක් ගබඩා කරගන්න. පාඩුව කෝටි 800ක් වෙනවා. මොකද්ද මේ සිද්ධ කරලා තිබෙන්නේ? මුළු රාජ්‍ය ආයතන වංචාවේ දූෂණයේ කේන්ද්‍ර බවට පත් වෙලා තිබෙනවා. අන්නේ කේන්ද්‍ර බවට පත්වීම තමයි ජනතාවටත් ව්‍යාපාරිකයන්ට අසීමිත බදු ගහන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි මේ වංචාව දූෂණය නතර කරලා ජනතාවගෙන් ලබා ගන්න ආදායම ජනතාවගේ බදු සල්ලි ඉතාමත් හොඳින් අර පරිසම් කරන රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. ඒ හරහා තමුන්නාසලා මෙත පවරා තිබෙන බදු බර අඩු කර හැකි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. අද අපේ රටේ ආදායම් බදු ෆයිල් තියෙන 270,000යි. ආදායම් බදු ෆයිල් තියෙන 270,000යි. ඒ නිසා හැම අයවැලේකින් මොකද කරන්නේ? මේ 270,000 පට්ට ගහන්න තමයි හදන්නේ. මේ 270,000න් කොහොමද ගන්න කියලා තමයි හොයන්නේ. හැබැයි ආදායම් බදු ෆයිල් ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද? මේ තියෙන ආර්ථිකය නෙවෙයි. සුළු අමතපරම ව්‍යවසායක රොත්තක් හදන්න ඕන. ලක්ෂ 2ක්වත් අඩුපතරමේ අවුරුදු 2-3ක් ඇතුළත සුළු අමතපරම ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් අපි නිර්මාණය කරන්න ඕන අපේ රටේ. නිර්මාණය කරන්න පුළුවන්. මල් වගාව කියලා කියන්නේ විදේශීය වෙළඳපොළ විශාල ආදායමක් උපයාගත හැකි ක්ෂේත්‍රයක්. අන්නාසි වෙළඳපොළ කියලා කියන්නේ විදේශ වෙළඳපොළ විශාල පංගුවක් අත්පත් කරගත හැකි ක්ෂේත්‍රයක්. මැණික් වෙළඳාම කියලා කියන්නේ අපේ රටේ විදේශ ආදායම විශාල ක්ෂේත්‍රයක් අත්පත් කරගත හැකි ක්ෂේත්‍රයක්. කුරුඳු වගාව කියලා කියන්නේ අමු කුරුඳු පටවනවා වෙනුවට ඒකට කර්මාන්තශාලාවක් ගෙනලා විශාල ආදායම් ලබාගත හැකි ක්ෂේත්‍රයක්. මේ ක්ෂේත්‍ර වලට නම් ආයෝජකයන් කැඳවන්න ඕන. අපි මේ රටේ සුළු අමතපරම ව්‍යවසායකයන්ට ආරාධනා කරන්න. ඔබලාගේ ධනය ආයෝජනය කරන්න. ආයෝජනය කරන නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරන්න. ඒ නව ව්‍යාපාරික අවස්ථාවල රැකියා නිර්මාණය වෙනවා. රටේ ධනය නිෂ්පාදනය වෙනවා. රටේ ජාතික ධනය වැඩි වෙනවා. රටේ ආදායම වැඩි වෙනවා. අන්න එතෙන්ට බද්දක් ගහනවා. ඒකයි. දැන් ගහන්නේ කොතෙන්ද? දැන් ගහන්නේ ෆයිල් 270,000 තියෙනවා. මේ 270,000ට හැමදාම බදු ගහනවා. ඒ වෙනුවට මේ ෆයිල් ලක්ෂ 5ක්වත් කරන්න ඕන. ෆයිල් ලක්ෂ 5 කරන්නේ දැන් ගහන්නේ තියට ගහලා නෙවෙයි. බද්දක් අය කරගන්න පුළුවන් තරමේ
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කණ්ඩායමක් නිර්මාණය කරන්න ඕන. අද අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මොකද වෙලා තිබෙන්නේ? ෆ්ලයිට් එකේ ගේන්නම් කියලා. මේකට මහින්ද රාජපක්ෂ මහත්තයා කේන්ති ගියා. කේන්ති ගිහලා ලංකාවට ඇවිල්ලා එමිරේට්ස් ආයතනයට කිව්වා මේ ප්‍රධාන විධායක නිලධාරියා මාරු කරන්න කියලා. එමිරේට්ස් ආයතනය කිව්වා අපේ ප්‍රතිපත්තිය ඒකයි. ටිකට් වෙන් කරලා දෙන ගුවන් යානයක එකපාර ටිකට් වෙන් කරන්න බෑ. ඒක ගුවන් යානයේ ගුවන් සමාගමට නඩු පෙරනවා. ඒ නිසා අපිට මේක කරන්න බෑ කිව්වා. ඒ නිසා මේ CEO-ට ප්‍රධාන විධායක නිලධාරියාට ලංකාවේ යන්න කිව්වා. යන්න කිව්වට පස්සේ එමිරේට්ස් ආයතනය කිව්වා අපි යන්නේ නැහැ මේ ආයතනේ ගන්න කිව්වා. ගත්තා. එයා ලංකා ආයතන පවරගත්ත ආර්ථික ප්‍රතිපත්තියක් නෙවෙයි. වෙළඳ දැක්මක් සහිත නෙවෙයි. සංවර්ධනය කිරීම පිළිබඳ ඉලක්කයක් සහිත නෙවෙයි. හැබැයි සිද්ධ වුණේ මොකද්ද? මේ ගත්තට පස්සෙ සිද්ධ වෙලා තියෙන කුමක්ද? 2009 අවුරුද්දේ පාඩුව බිලියන 9.3යි. 2012 24.9යි. 2014 බිලියන 32යි. 2015 බිලියන 16යි. 2016 බිලියන 12යි. 2017 බිලියන 28යි. 2018 බිලියන 17යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මේ අවුරුදු 6ට පාඩුව බිලියන 142යි. ඒ කියන්නේ කෝටි 14200යි. කෝටි 14200යි. අපේ රට ස්පිරිතාලේ තියෙන ආසන්න වශයෙන් ගත්තොත් 650යි. මේ සෑම ස්පිරිතාලයකටම කෝටි 25 ගාණ දෙන්න පුළුවන් ධනෙ. අන්නේ ධනෙ නාස්ති කරනවා. ඒ නාස්ති කරන ධනෙ එකතු කරගන්න සිද්ධ වෙන්නේ කොහොමද? කිසිදු ආර්ථික ප්‍රතිපත්තිය සලස්මක් නැතුව එමිරේට්ස් ආයතනයෙන් එයා ලංකා පවරා ගැනීම හේතු කොටගෙන කෝටි 14200ක පාඩුවක් සිදු වී තිබෙනවා. ඒ පාඩුව අද පවරගන්නේ ජනතාවට බදු ගහලා අන්න බදු වැඩි වෙන්න ඒකේ හේතුවක්. ඒ වගේම මා කියන්නම් විදුලි බල මණ්ඩලයේ පාඩුව කෝටි 2900යි. සිපෙට්කෝ එකේ පාඩුව කෝටි 10400යි. වෝටර් බෝඩ් එකේ පාඩුව මිලියන 568යි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පාඩුව මිලියන 1024යි. ITN එකේ පාඩුව මිලියන 627යි. සතොසේ පාඩුව බිලියන 2යි. සතොස ෆුඩ් සිටියත් බඩු විකුණන සතොසත් බඩු විකුණනවා. ෆුඩ් සිටිය පාඩු ලාභ ලබනවා. කාගිලිස් එක ලාභ ලබනවා. සතොස පාඩු ලබනවා. සතොසේ 2018 පාඩුව කෝටි 200යි. කෝටි 200ක් පාඩු සතොස. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? මේ වගේ වංචාව දූෂණේ නාස්ති අරගෙන අසීමිත සේවකයන් පුරවල මේ ආයතන විනාශ කරලා තිබෙනවා. මේ විනාශ කළද ආයතනයන් වලට ජනතාවගේ බදු මුදල් වියදම් කරනවා. මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා අපේ රටේ හොඳ බදු ප්‍රතිසංවිධානයක් ඇති කළ හැකි. ජනතාවට ඉතාමත් සාධාරණ ජීවිතයක් ගත කර හැකි වන්නේ ආදායමට සරලන බද්දක් ලැබෙන, බද්දක් වදින, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට ලැබෙන මේ රාජ්‍ය ආයතන පාඩුව අයම කරමින් ඒ රාජ්‍ය ආයතන ලාභ ලබන අයට බවට පත් කරන්න පුළුවන්. සතොස ලාභ ලබන්න බැරිද? කාගිස් ලාභ ලබනවා. ෆුඩ් සිටිය ලාභ ලබනවා. හැබැයි සතොස පාඩු වෙනවා. කෝටි 200ක් පාඩුවේ 2018 වසරේ විතරක්. වියලි මණ්ඩලේ කෝටි 800ක් පාඩුවේ. අවුරුදු කිහිපයක කෝටි 800ක් පාඩුවේ වියලි මණ්ඩලේ. වී අරගෙන විකුණන්න තියෙන්නේ. ගොවියන්ගෙන් වී ගන්න වී අරගෙන විකුණනවා. මාස දෙකක් ගබඩා කරගන්න. පාඩුව කෝටි 800ක් වෙනවා. මොකද්ද මේ සිද්ධ කළ තිබෙන්නේ? මුළු රාජ්‍ය ආයතන වංචාවේ දූෂණයේ කේන්ද්‍ර බවට පත් වෙලා තිබෙනවා. අන්නේ කේන්ද්‍ර බවට පත්වීම තමයි ජනතාවටත් ව්‍යාපාරිකයන්ට අසීමිත බදු ගහන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි මේ වංචාව දූෂණය නතර කරලා ජනතාවගෙන් ලබා ගන්න ආදායම ජනතාවගේ බදු සල්ලි ඉතාමත් හොඳින් අර පරිසම් කරන රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. ඒ හරහා තමුන්නාසලා මෙත පවරා තිබෙන බදු බර අඩු කර හැකි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. අද අපේ රටේ ආදායම් බදු ෆයිල් තියෙන 270,000යි. ආදායම් බදු ෆයිල් තියෙන 270,000යි. ඒ නිසා හැම අයවැලේකින් මොකද කරන්නේ? මේ 270,000 පට්ට ගහන්න තමයි හදන්නේ. මේ 270,000න් කොහොමද ගන්න කියලා තමයි හොයන්නේ. හැබැයි ආදායම් බදු ෆයිල් ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද? මේ තියෙන ආර්ථිකය නෙවෙයි. සුළු අමතපරම ව්‍යවසායක රොත්තක් හදන්න ඕන. ලක්ෂ 2ක් වත් අඩුම තරමේ අවුරුදු 2-3ක් ඇතුළත සුළු අමතපරම ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් අපි නිර්මාණය කරන්න ඕන අපේ රටේ. නිර්මාණය කරන්න පුළුවන්. මල් වගාව කියලා කියන්නේ විදේශීය වෙළඳපොළ විශාල ආදායමක් උපයාගත හැකි ක්ෂේත්‍රයක්. අන්නාසි වෙළඳපොළ කියලා කියන්නේ විදේශ වෙළඳපොළ විශාල පංගුවක් අත්පත් කරගත හැකි ක්ෂේත්‍රයක්. මැණික් වෙළඳාම කියලා කියන්නේ අපේ රටේ විදේශ ආදායම විශාල ක්ෂේත්‍රයක් අත්පත් කරගත හැකි ක්ෂේත්‍රයක්. කුරුඳු වගාව කියලා කියන්නේ අමු කුරුඳු පටවනවා වෙනුවට ඒකට කර්මාන්තශාලාවක් ගෙනලා විශාල ආදායම් ලබාගත හැකි ක්ෂේත්‍රයක්. මේ ක්ෂේත්‍ර වලට නම් ආයෝජකයන් කැඳවන්න ඕන. අපි මේ රටේ සුළු අමතපරම ව්‍යවසායකයන්ට ආරාධනා කරන්න. ඔබලාගේ ධනය ආයෝජනය කරන්න. ආයෝජනය කර නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරන්න. ඒ නව ව්‍යාපාරික අවස්ථාවල රැකියා නිර්මාණය වෙනවා. රටේ ධනය නිෂ්පාදනය වෙනවා. රටේ ජාතික ධනය වැඩි වෙනවා. රටේ ආදායම වැඩි වෙනවා. අන්න එතෙන්ට බද්දක් ගහනවා. ඒකයි. දැන් ගහන්නේ කොතෙන්ද? දැන් ගහන්නේ ෆයිල් 270,000ක් තියෙනවා. මේ 270,000ට හැමදාමත් බදු ගහනවා. ඒ වෙනුවට මේ ෆයිල් ලක්ෂ 5ක්වත් කරන්න ඕන. ෆයිල් ලක්ෂ 5 කරන්නේ දැන් ගහන්නේ නැතියට ගහලා නෙවෙයි. බද්දක් අය කරගන්න පුළුවන් තරමේ
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කණ්ඩායමක් නිර්මාණය කරන්න ඕන. අද අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මොකද වෙලා තිබෙන්නේ? නුවර පාර අයින දිගට ගියොත් අපි මේ කිරිපත් ගොඩ නැගලා නිට්ටමඩ ගියොත් පාර අයින ගියක් තියෙනවා නම් හැම ගයකම කඩයක් දාන්න හදනවා. හැම ගයක්ම කඩ කාමරයක් හදනවා. හැම ගයක් ඉස්සරහම කොත්තු ලෑල්ලක් තියෙනවා. එක දවසක් යනකොට කොත්තු කඩයක්. තව දවසක් යනකොට හાર્ඩ්වෙයාර් එකක්. තව දවසක් යනකොට බීටු සලෝන් එකක්. බැංකුවටත් ණය වෙලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක විනාශයට පත් වෙලා තිබෙනවා. ඔවුන්ට දැක්මක් නැහැ. ඔවුන්ට සලස්මක් නැහැ. මෙහෙවීමක් නැහැ. ඒ නිසා රටේ ආර්ථික ඉලක්ක හදලා රටේ ජාතික නිෂ්පාදන ඉලක්ක හදලා නව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලක්ෂයක් දෙකක් මේ රටේ නිර්මාණය කරනවා. මතක තබා ගන්න. ඒ වාස්සේ තමයි අපේ දරුවන්ට රස්ස හම්බ වෙන්නේ. එහෙම නැත්නම් උපාධාරී අරගෙන ඇට බෙදන්න, උපාධාරී අරගෙන මුල්ලු බෙදන්න මොන රටක්ද මේ නිර්මාණය කරේ? ඒ වෙනුවට අපි නිර්මාණය කරනවා රැකියා නිෂ්පාදන ආයතන හැදලා රැකියා හැදෙන නව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් මේ රටේ නිර්මාණය කිරීමේ ආර්ථික සලස්මක් තියෙනවා. අන්නේ සලස්ම සාර්ථක කර ගැනීම හරහා තමයි මේ රටේ ජනතාවට අසීමිත ලෙස දැන් හෙළලා තියෙන බදු බර අපිට අඩු කරගත හැකි වන්නේ. ඉතින් ඒ නිසා කුසකර්ම ප්‍රතිපත්තිය, බදු ප්‍රතිපත්තිය ඉතින් අපිට ගොඩාක් තියෙනවා. ඒවා අපි දීර්ඝ ලෙස කතා කරමු. අපි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මේ වැඩ පිළිවෙල ඉදිරිපත් කරනවා. ඉතින් තියෙන ප්‍රශ්නේ මොකක්ද? අපිට මොන වැඩ පිළිවෙල තිබුණත් මේ රට ගොඩනැගීම් පිළිබඳව මේ රට ඉදිරියට ගෙන යාම පිළිබඳව මොන වැඩ පිළිවෙල තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. මොකක් නිසාද? ඒ සාර්ථක කර ගැනීම සඳහා බලය අත්පත් කර ගැනීමට අසමත් වන්නේ නම්. ඒ නිසා දැන් අපි අභියෝගය තිබෙන්නේ මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන වැඩ පිළිවෙලක් තිබෙනවා. මේ රට ගොඩනගන්න පුළුවන් ඉතාමත් දක්ෂ හැකියාවන් තියෙන කණ්ඩායමක් මේ වේදිකාවේ ඉන්නවා. අපේ චන්දන අබේරත්න සහෝදරයා මේ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරේ පීඨාධිපතිවරේ අපේ වසන්ත සුබසිංහ සහෝදරිය කැලණි විශ්වවිද්‍යාල මහාචාර්යවරිය අපේ කම්මල්වීර මහත්තයා සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලයි. මේ වේදිකාව නියෝජනය කරන හැමදෙනාම ගත්තොත් ලේඛකයන්, කලාකරුවන්, ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල ඒ ක්ෂේත්‍රවල හැකියාවන් දක්ෂතාවයෙන් පෙන්නපු අය මේ අයට හදන්න බැරි රට ප්‍රසන්න රණවීර හදයි. මම අහන්නේ එකයි. ඒගොල්ලන්ට පුළුවන් මිරිස් කුඩු වරයි යන්න, කසිපු බිස්නස් එකක් කරන්න, එහෙම නැත්නම් ගල් කොන්ත්‍රාත් එකක් කරන්න. ඔන්න ඒගොල්ලන්ගේ බිස්නස්. හැබැයි මේ රට හැදීම වගකීම බාර ගන්න ඕන. මේ රට ගොඩනැගීම පිළිබඳ දැක්මක් තිබෙන. මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍යතාවය තියෙන කණ්ඩායමක් අතර මේ රටේ බලය මාරු වෙන්න ඕන. අන්නේ බලය මාරු කිරීම සඳහා ශක්තිමත්ව වේදිකාව ජාතික ජන බලවේගයේ වේදිකාව එය සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ දායකත්වය අවශ්‍යයි. මේ මේ වේදිකාවේ ඉන්න අයට අපිට පමණක් නෙවෙයි මේ රටේ උපන් දරු පරම්පරාවට අපේ පොලිසිය මහතුරුන්ට තමන්ගේ කෝට් එකේ ගරුත්වයේ තමන්ගේ වෘත්තීය ගරුත්වයේ තමන්ගේ තරුවේ ගරුත්වයේ තමන්ගේ පටියේ ගරුත්වයේ තියාගෙන රාජකාරී කරන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න ඕන. අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? එම වෘත්තීමේ ගරුත්වයේ සහිත රටක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක ආරක්ෂා කරගන්න වැඩ කරන්න නෑ. එහෙට නැමෙන්න මෙහෙට නැමෙන්න අරයා කියනකොට දුවන්න මෙයා කියනකොට දුවන්න අරයට සල්ුට් ගන්න මෙයාට සල්ුට් ගන්න මුළු ශේත්‍රෙම නැති කරලා තිබෙන්නේ. ඒ නිසා අපි හොඳ යහපත් රටක් නිර්මාණය කරමු. ඒ නිර්මාණය කිරීම වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු. ඒ සඳහා මේ නොවැම්බර් මාසේ 16 වෙනිදා ජාතික ජන බලවේගයේ ඉදිරියෙන් නේද? ඒ ලකුණ වන අලුත්ම ලකුණක්, ඊටම සුබ ලකුණක් වන මාලිමාව ඉදිරියෙන් කතරේ සටහන් කොට අපි තමුන්නාන්සලන් ඉල්ලා හිටින්නේ මේ රට වෙනස් කිරීමේ තීන්දුව ගමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු. පෙරටම කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.